පින්වත්නි අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන බව සිහිපත් කරලා තියෙන්නේ 2021 10/13 වන දින මිය ගොස් වසර 11ක් වන පියාණන් වන ජේ.ඒ. මුණතුංග ජයසිංහ පියාණන්ටත් දැනට පිළිකා රෝගයෙන් පීඩා විඳින මෑණියන් වන එස්.එම්. සුනීතා මෑණියන්ටත් දැනට ගැබ්ගෙන සිටින මේ පින්වත් මහත්මයාගේ භාර්යාව ඇතුළු එම පවුලේ සියලු දෙනාටත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සුජාත පුත්‍ර භූමියේ වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් පුණ්‍ය අනුමෝදනා කිරීම පිණිස අද දවසේ මේ පින්කම සිද්ධ කරන බව සිහිපත් කරලා තියෙනවා. ඔවුන්ගේ සියලු පැතුම් මේ ආකාරයෙන්ම සිද්ධ වීම සඳහා මේ ධර්ම දානීය කුසලයේ හේතුපාරමී වේවා, උතුම් නිවනින් නිවේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तෝ सग्ग මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අප්පමාදේන භික්ඛවේ සම්පාදේතති. සද්ධර්ම ශ්‍රාවක ගුණබර වාසනාවන්ත පින්වත්නි, භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලා ලෝක සත්වයා කෙරෙහි කරුණාවෙන් ලෝකයට ධර්මයේ දේශනා කරලා තියෙන කාලයක ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න ලැබීමත් ඒ ධර්මයේ හැසිරෙන්න ලැබීමත් විශාල භාග්යක් වෙච්ච වෙලාවේ මේ පින්තුන් කවුරුත් සූදානම් වන්නේ මේ ලැබිච්ච බුද්ධෝත්පාද කාලේ හරය සිහිපත් කරගෙන, ජීවිත යථාර්ථය සිහිපත් කරගෙන ඒ ලෞතුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් ලොවට දේශනා කොට වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිඳ කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. ධර්ම දේශනාවට මාතෘකා කළා බොහොම අපූර්ව ගාථා පහටයක් අපි කොයි කවුරුත් නිතර දෙවිලි පාවිච්චිත් කරනවා. අප්පමාදේන භික්කවේ සම්පාදේත. මේක කියන්නේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණ මංචකයට ගිහිල්ලා වයදම්මා සංඛාරා මේ සංස්කාරයෝ නැසෙනවා. ඒ නිසා අප්‍රමාදීව සම්පාදනය කරන්න කිව්වා. එහෙම කිව්වනේ. මේ අප්‍රමාදය කියන වචනේ ඇතුළේ පින්වත්නි දැන් බුදුරජාණන් වහන්සේගේ සම්පූර්ණ ශාසනයම ගන්නකො. ශාසනයම කැටි කරලා එක වචනයකින් කියන්න කිව්වොත් කියන්න වෙන්නේ මොකෙන්ද? අප්‍රමාදය කියන වචනේ. මුළු ශාසනයම කැටි කරොත් ඒ කැටි කරන එකම වචනේ අප්‍රමාදය කියන වචනේ බවට පත් වෙනවා. ඇයි මේ අප්‍රමාදීව සම්පාදනය කරන්න කිව්වේ පින්වත්නි? අපි මේ ගෙවාගෙන ඉන්න දුර්ලභ සංසාර ජීවිතේ, බොහොම භයානක සංසාර ජීවිතේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක ඔය පින්වතුන්ලා දන්නවනේ නේ. හැමෝටම මනුස්ස ජීවිත ලැබෙන්නෙත් නෑ, පරිපූර්ණ ජීවිත ලැබෙන්නෙත් නෑ. අතපය ඇතිව දැන් ඊපෙරේදා මං ගාවට චූටි පුතෙක් ආව මහාන වෙන්න. හරියම ලස්සන දරුවෙක්. සමහරකට ඇත්තට මේ දරුවා මේක බලනවත් ඇති. මම මේ කල්පනා කළා කර්මයේ ස්වභාවය නම් කියලා. මේ මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ උපත්තියේදීම වකුගඩුවක් නෑ. බලන්න මේ කර්මය කියන එක. ඒක ආයි මේ දෙවියන්ට කාට බයින්නයි නේ. දෙයියු දුන්න අරය දුන්න මෙයා දුන්න කියලා බයින්නත් බෑ, නඩු දාන්න යන්නත් බෑ, මානව හියුමන් රයිට්ස් යන්නත් බෑ. මුකුත් කරන්න පුළුවන් කමක් නැහැ. කර්මයේ ස්වභාවය. එතකොට ඔය පින්වතුලා පරිසං කර්මයක් කරගෙන ඇවිල්ලා තියෙන්නේ.
පරිස්සමින් හොඳ කර්මයක් කරගෙන ඒ කරපු කර්මයක් අකුසලයෙන් ගෑවෙන්න නොදී අර අහලා ඇති මල් පූජා කරපු පින්කමක් කට්ටියක් එකතු වෙලා බුදුරජාණන් වහන්සේට මල් පූජා කරනවා. මල් පූජා කරලා මේගොල්ලෝ දැන් මල් පූජා කිරීම යහපත් කුසලයක් නේ. හැබැයි උපදින එක්කෙනා ගිහිල්ලා මැරිලා ඔක්කොම අංග විකලයි මන්ද බුද්ධිකයි අබ්බගාතයි. එතකොට බැලුවා දැන් ඇයි මේ මල පූජා කරලා අබ්බගාත වෙන්නේ කොහොමද කියලා. පිටින්දී වෙලා තියෙන දේ අර මල් පූජා කරද්දී ඔය පිටුතර දැකලා ඉතින් මල් වල වහනවනේ පොඩි කූඹි ಜಾති ටික. අර කළු කූඹි වගේ කූඹි ಜಾති. මේ මිනිස්සු මල් පූජා කරන පින්කම අතර මේ මල් ගසනකොට අනේ මුනුත් මේකෙම වැහුවනි කියලා ඇවිල්ලා ගසනකොට ගැසෙන කූඹි ටික ගිහිල්ලා අර ඒ කූඹින්ගේ අතපය කැඩිච්ච නිසා කොඳු කැඩිච්ච නිසා මූණවල් ඇඹරිච්ච නිසා අර කුසල කර්මයට සමගාමීවම කුසල කර්මයක් කරා ඒකෙන් මනුස්ස ජීවිතය ලැබුණා. ඒත් එක්ක සමානුපාතව කරගත්තු අකුසල කර්මයක් විපාක භාවයට එන ඔක්කොම අංග විකලයි මන්ද බුද්ධිකයි අබ්බගාත. එතකොට ඔය පින්වතුන්ලගේ දැන් මේ ජීවිතය බැලුවාම ඔය පින්වතුන්ලට එහෙම ප්‍රශ්නයක් නැහැ කියන්නේ සංසාර ජීවිතේ කරදරයක් නැති පින්කමක් කරලා නේ පරිස්සම් කුසලයක් කරලා. අන්නේ පරිස්සම් කුසලය නිසා පරිස්සමින් කරපු කුසලය නිසා මේ පාර පරිපූර්ණ ජීවිතයක් ලැබිලා. මේක පින්වත්නි හැමදාකම දැන් ඔය පින්වතුන්ලට මේ පාර මෙහෙම කරන්න බෑ. අපි හිතමුකෝ මේ පාර මිනිස්සු ඊළඟ පාරත් මට හොඳ මේ වගේ මිනිස්සෙක් වෙන්න ඕනේ. එහෙම බෑ. පින්කම් කළත් සමහරු ඉන්නවා සුදු කර්ම කරලා. ඒ කියන්නේ පින්කම් කරලා මරණාසන්න මොහොතේදී අකුසලයක් මතක් වෙලා අපාගාමී වෙන්න. සමහරු ඉන්නවා ජීවිත කාලෙම කළු කර්ම කරලා අකුසල කර්ම කරලා මරණාසන්න මොහොතේ හොඳ දෙයක් මතක් වෙලා හොඳ තැනකට යනවා. දැන් එතකොට ගිය පාර අපි මැරෙන වෙලාවේ අපේ චුති චිත්ත වීතියට නැත්තම් මරණාසන්න චිත්ත වීතියට යහපත් ආරම්භණයට ඇවිල්ලානේ. ඒ නිසානේ මරණාසන්න චිත්ත වීතිය ගිහිල්ලා චුති චිත්තය වෙලා ප්‍රතිසන්දිය ලැබනකොට මේ වගේ තැනක ඉපදුනේ. දැන් මේ පාරට කාට හරි පුළුවන් ද කියන්න උඹලා අනිවාර්යෙන් ඊළඟ පාර සුගතිය යනවා දැන් ධම්මවිජ්ජ හාමුදුරන්ට කියලා බණක් කියව ගත්තනේ මේක මතක් වෙයි මැරෙන වෙලාවේ කියලා. එහෙම කියන්න බෑ. මිනිස්සුන්ට මරණාසන්න වෙලාවේ පහළ වෙන නිමිති කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත අහලා තියෙනවා. අපි මැරෙන්න යනකොට අපි මැරෙන එක්කෙනාට පහළ වෙනවා කියන නිමිති එක්ක තමන් කරගත්තු කර්මයක් මතක් වෙනවා. එක්ක කර්මයට නිමිත්ත මතක් වෙනවා. නැත්තම් ඒ කර්මයෙන් ඇති වුණු ගතිය නිමිත්ත මතක් වෙනවා. ඒ කියන්නේ අපි හිතමුකෝ අපි බෝධි පූජාවක් තිබ්බා කියලා. ඔන්න බෝධි පූජාව තියපු කෙනාට මරණාසන්න චිත්ත වීතියට එනකොට මැරෙන වෙලාව වෙනකොට අනේ අපි එදා අර කැලණි පන්සලට බෝධි පූජාවක් තිබ්බා නේද කියලා මතක් වුණොත් ඒක හොඳයිද නරකයිද? අන්න ඒකට කියනවා කුසල කර්මය මතක් වුණා කියලා. කර්ම නිමිත්ත. නෙමෙයි කර්මය. කර්ම නිමිත්ත නෙමෙයි කර්මය. කෙනෙක්ට බෝධි පූජාවක් තිබ්බා කියලා මතක් වෙන්නේ එදා නාවපු කලේ මතක් වෙනවා. දැන් අර මේ අපි හිතමුකෝ ඇට මොනවාද එකක් තියෙනවා නවගුණ වෙල කියලා. අනේ මේ ඇට ටික ගණන් කළා ඉතිපිසෝ ගාතාව ඔන්න 10 පාරක් කියලා තියෙනවා. කෙනෙක්ට ඉතිපිසෝ ගාතාව අනේ මම මෙච්චර බුදු ගුණ මතක් කරලා තියෙනවා නේද කියලා මතක් වුණොත් ඒ කර්මය. ඒක මතක් වෙන්නේ නැතුව නවගුණ වෙල මතක් වුණොත්. ඒ කියන්නේ කුසල කර්මයට උපයෝගී කරගත්තු භාණ්ඩයක්. අතුගාපු කෙනෙක්ට ඉදල මතක් වෙන්න පුළුවන්. පන්සල සුද්ධ කරපු කෙනෙක්ට උදැල්ලක් මතක් වෙන්න පුළුවන්. හාමුදුරුවන්ට දන් පූජා කරපු කෙනෙක්ට දානියපු බේසමක් මතක් වෙන්න පුළුවන්. එදා බෙදිච්ච පීරිසියක් මතක් වෙන්න පුළුවන්. ඒවට කියනවා කර්ම නිමිත්ත කියලා. ගති නිමිත්ත කියලා කියන්නේ මේ පාර කතාවක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ ඔබ ඒ කරපු කුසලයෙන් ඔබට පහළ වෙනවා ඔබ ඊළඟ පාර චාතුම් මහරජික දිව්‍ය ලෝකේ. දිව්‍ය විමානයක තියෙන දිව්‍ය ගහක් අරමුණු වෙන්න පුළුවන්. ඔය මැරෙන වෙලාවේ දැකලා නැද්ද? දැම්මු කියනවා මේ දැන් ওই වයසට ගියාම සමහරු කියන කතාව කම්මෝ ඔන්න යක්කු වෙනවා. දැකලා නැද්ද එහෙම? මං හිතන්නේ දැකලා ඇති. මොකද මම මගේ මේ පොඩි වයසට එහෙමයි දැකලා තියෙනවා නම් ඔබ අනිවාර්යෙන් දැකලා. ඔන්න කවුද මගේ දිහා බලන් ඉන්නවා? මම දැකලා තියෙනවා. මෙන්න මේ ඔන්න යකෙක් එනවා මගේ පැත්තට අන්න අතන කවුද බලන් ඉන්නවා? එහෙම කිව්වා. අන්න ගිනි දැල් පේනවා. ඒ කොහේ යන්නද? තවතිසාවේ යන්නද? ගිනි දැල් පේනවා කොත් නිරේ යන්න. බොහෝ වෙලාවට. මේකේ භයානකකම තමයි මේ කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත
මැරෙන්න සති දෙකකට කලින් විතරයි ධම්ම පේන්න පුළුවන්. අපි හිතමුකෝ ඔන්න දැන් ওই පින්වතුන්ලට නිින්ද යනවා. නිින්ද ගියාම එක දිගටම ගිනිදැල් පේනවා. සමහරකට සති දෙකකින් මැරුණොත් ගිනිදැල් සති දෙකකට කලින් පෙන්ලා තියෙන්නේ අපි ඒකනේ අහන්නේ අර සූදු කොඩි එහෙම පේනවද කියලා. ඇයි යන්නේ නිමිත්ත පහල වෙලාද කියලා. ඒක අද මේ විවහාරයට ඇවිල්ලා තියෙන්නේ මේ අර විදිහට. අපි හැබැයි අර අහන්නේ නිමිති එහෙම පේනවද කොඩි එහෙම පේනවද? ඒ කියලා අහන්නේ නිමිත්ත පේනවද කියලා. ඉතින් කොඩි පේන්නේ මැරෙන්නනේ. ගති නිමිත්ත කියලා කියන්නේ අපාය යන බල්ලෙක්ට යන කෙනෙක්ට බල්ලෝ පේන්න පුළුවන්. ඔන්න බල්ලෙක් එනවා බල්ලෙක් එනවා බල්ලෙක් එනවා. අන්න ලොකු බල්ලෙක් එනවා. එහෙම කියනවා. සමහර අන්න ඌරෝ එනවා කියනවා. වයසට කී මිනිස්සු එහෙම කියනවා පින්ගන්න. ඒ උපදින්න යන තැන පහළ වෙන එක. එහෙනම් මතක තියාගන්න අපිට මරණ වෙලාවේ අනිවාර්යයෙන්ම එක්ක කර්මයක්, එක්ක කර්ම නිමිත්තක්, එක්ක ගති නිමිත්තක් කියන මේ තුනෙන් එකක් පහළ වෙනවාමයි. ඔබට මට පැත්තකින් තියන්නකෝ. මැස්සෙක්ව ගලක් උඩ තියලා මැස්සට මිටියෙන් ගැහුවොත්. එතකොට මැස්සා මැරෙන්න කොච්චර පොඩි වෙලාවයිද යන්නේ? මැස්සෙක්ව ගලක් උඩ තියලා මැස්සට මිටියෙන් ගැහුවොත් මැස්සටත් කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වෙනවාමයි කියලා තියෙනවා. ඒක න්‍යායක්. පැහැදිලිද මේ කියන එක? දැන් එහෙනම් අපි පරිස්සම් වෙන්න ඕනේ. ඔන්න දැන් ඊළඟ ජීවිතයට යනකොට මම මේ කියාගෙන යන බණට යන්න කලින් මම මේක කියාගෙනම යන්නම්. මේ අපි මැරිලා ඊළඟ පාරේ යනකොට මේ උප්පත්තිය තීරණය වෙන්නේ කොහොමද කියලා බලන්න. එහෙනම් අනිවාර්යයි අපිට දැන් අපි ඊළඟ ගිය ජීවිතේ අපිට කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වුණානේ. ඒ පහළ වෙලා තියෙන්නේ යහපත් එකක්ද අයහපත් එකක්ද? යහපත් එකක්නේ. යහපත් එකක් පහළ නුණා නම් අපිට මේ පාර මනුස්ස ජීවිතයක් ලැබෙනවද? ලැබෙන්නේ නැහැ. දැන් ඔන්න කර්ම නිමිත්ත ගති නිමිත්ත. දැන් මේ ජීවිතෙත් ওই තුනෙන් එකක් අපිට පහළ වෙනවාමයි. හායි පිඟුතුල මොන නිමිත්තද අරගෙන යන්නේ හිතන් ඉන්නේ. දැන් චෛත්‍ය හදලා ඇති. වන කියෝලා ඇති. ඔන්න දැන් අද මේ පින්කම කියන්නකෝ. ওই පිඟුතුලට ඔන්න කර්මය මතක් වුණොත් අනේ අපි එදා ධම්මවිජය ස්වාමීන් වහන්සේට කියලා ධර්ම දානමය පින්කමක් කරානේ කියලා මතක් වුණොත් ඔන්න සමහරකට හොඳ තැනකට යයි. ඒව මතක් වෙන්නේ නැතුව මගේ මූණ මතක් වුණොත් නැත්නම් වටහත් මතක් වුණොත් එහෙමත් වෙන්න පුළුවන්. ඔය ටීවී එකෙන් බලන් ඉන්න එකේ ලොකු ප්‍රයෝජනයකුත් තියෙනවා ඒ නිසා. නැතුවමත් නෙමෙයි. ඒ කර්මයේ විතරක් නෙමෙයි කර්ම නිමිත්තත් මතක් වෙන්න පුළුවන්. ඒකෙත් ප්‍රයෝජනයක් නැත්තිමත් නෑ ඉතින් අන්න ඒකයි. ගත නිමිත්ත කියන්නේ මේක නිසා ඊළඟ පාර උපදින දැන් ලේ පෙනුනොත් මස් පෙනුනොත් ඒ කියන්නේ අම්මා කෙනෙක්ගේ කුසට යන්න හදනවා කියලා. එහෙම පෙනුනොත් ඒක තමයි කතාව. එතකොට ඕක කොහමද ඕකේ ප්‍රයොරිටි එකක්? ඒ කියන්නේ දැන් අපි එක එක කර්ම කරලා තියෙනවනේ මේ ජීවිතේ. ඔය කර්ම ලක්ෂ ගණන් කුසලත් කරලා තියෙන මේ කුසල පැත්ත වගේ තමයි අකුසල පැත්තත්. ඌරු මරපු කෙනෙක්ට ඌරු මරුවා කියන එක මතක් කරුත් ඒක අකුසල කර්මය. ඌරු මරපු කඩුව, ඌරු මරපු දංගෙඩිය, ඒවම් ඌරා මතක් වුණොත් ඒක කර්ම නිමිත්ත. ඒ කර්මය නිසා ඊළඟ පාර ඌරෙක් වෙනවා කියලා ඌරෙක් දැක්කොත් ඒ ගති නිමිත්ත. ඕව මතක් වෙන්න පුළුවන්. දැන් අපේ ජීවිතයේ කුසල කර්මත් මෙහෙම බෑග් එකක් තියෙනවා. අකුසල කර්මත් බෑග් එකක් තියෙනවා. වැඩිපුරම බර මොන බෑග් එකද? මන් දන්නේ. ඒ ඔය පිටුතුලනි දන්නේ මොන බෑග් එකද? කුසල කර්ම නම් shopping බෑග් එකක්වත් නෑනේ. අකුසල කර්ම නම් traveling බෑග් දෙක තුනක්ම ඇති. ඒ මේක ජීවිතයක. නම් සසර පුරාවටම දැන් බලන්න මේ බෞද්ධ වෙලා දාම් පාසල් ගිහිල්ලා ඉස්කෝලේ සබ්ජෙක්ට් එකක් විදියට බුද්ධ ආගම ඉගෙනගෙන ධර්මාචාර්ය කරලා අවසාන කරලා ත්‍රිපිටකාචාර්ය කරලා බුදුබණ අහලා මේ දැනුත් ඔය පිංගුතුල කියනවා කුසල් බෑග් එක අඩුයි අකුසල් බෑග් වැඩි කියලා. එහෙනම් භයානක සංසාරේ කොච්චර අපේ අකුසල් බෑග් එක බර ඇද්ද? කුසල් බෑග් එක කොච්චර අඩු ඇද්ද? මේ කුසලයක් වේවා අකුසලයක් වේවා මේකට ප්‍රයොරිටි එකක් හැදෙන්නේ නැත්නම් මූලිකත්වයක් හැදෙන ක්‍රමයක් තියෙනවා. කොහොමද? ආසන්න කර්ම, ආචින්න කර්ම, දැන් මෙමය ගරුක කර්ම, ආසන්න කර්ම, ආචින්න කර්ම, කටත්තා කර්ම. ඔක හතරයි. ගරුක විදියට කර්මයක් කරලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ආසන්න කර්මයේ විදියට මේ ගරුක කර්මය එනවා කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත විදියට. ඒ කියන්නේ මේ බලන්න. ගරුක අකුසල කර්මයක් තමයි ආනන්තරීය පාප කර්ම පහ. අම්මා මැරුවොත්, තාත්තා මැරුවොත්, සංඝ බේදය කෙරුවොත්, බුදුරජාණන් වහන්සේගේ ලේසලෙව්වොත්, රහතන් වහන්සේ නමක් පිරිනිවන් පෑවුවොත්, නියත මිත්‍යා දෘෂ්ටිකයත් මේ වගේම තමයි ඉතින්. මේවා ගරුක අකුසල කර්ම. ওই පින්වත්තුල්ලාගේ අතින් අම්මා මැරුණොත් වැරදිලා.
උපක්‍රමයකින් හරි ඔන්න දැන් අම්මා මරනවා කියන්නේ පින්වත්නි දැන් මෙහෙමයි. අම්මා මරනවා කියන එකේදී හරි තාත්තා මර අද මිනිස්සු මේවා දන්නේ නැහැ. ඒකයි මම මේ කියන්නේ. පොල්ලෙන් අතින් ගහලා මරන්නම ඕනේ. අම්මා ජීවතුන් අතර ඉද්දි ડોක්ටර් කෙනෙක් ඇවිල්ලා අහනවා මේ අම්මගේ මැෂින් ගලවන්නද කියලා. අපි ඒකට හා කියලා ඇග්‍රී වුණොත් මැෂින් ගලවන්නේ අපේ නියාමනීය මත නිසා අපිට අනන්තරීය පාප කර්මී වෙනවා. අම්මව මරන්න අනුබල දුන්නා කියලා. කොහොමද භයානකම? අද මිනිස්සු මේව දන්නේ නැහනේ. මේ කියන්නේ ડોක්ටර් ඇවිල්ලා අහනකොට එතකොට මොකද්ද කියන්න ඕනේ? එතකොට කියන්න ඕනේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට ඕකට අනුබල දෙන්න බෑ. මං අම්මව ස්පිරිතාලට ගෙනාවේ මරන්න නෙමෙයි. ඒ නිසා පුළුවන් දෙයක් කරන්න. බෙහෙතක් තියෙනවනම් දෙන්න. නැති වුණොත් ඒක ලෝක ධර්මතාවය. එහෙම නැතු ජීවත් වෙලා ඉන්නවනම් මැෂින් ගලවන්න එපා. ඔයාට යම් වියදමක් ඕන නම් ඒක තියන්ගෙන අපි ඒක දෙන්න. එහෙම බේරෙන්න. එහෙම බේරෙන්න. එනයි ඉතින් දැන් ඉතින් ඉඳලා වැඩකුත් නැහනේ. ඔන්න ඔය මැරිලා හරි හොඳ තැනකට යයිනේ කියලා ඉතිපිසෝ ගාතාව කියලා ගලවන්න එපා. ආනන්තරීය පාප කර්මය වෙන්න පුළුවන්. ඊළඟට උපක්‍රමශ අම්මට බෙහෙත් දෙන්න තියෙනවා. බෙහෙත් නුදුන්නොත් අම්මා මැරෙයිනේ. මං මැරුවේ නෑනේ. බෙහෙත් නොවිල අම්මනේ මැරෙන්නේ කියලා බෙහෙත් එක දෙන්නේ. අන්න අම්මා මැරෙන ආනන්තරීය පාප. වලක් කපනවා. වලක් කපලා මේ වලට වැටෙන ඕනෙම එකෙක් මැරියන් කියලා යනවා. දන්නේ නැතුව රෑ ගිහිල්ලා අම්මා වැටිලා මැරෙනවා. මොකක් වෙනවද? ආනන්තරීය පාප කර්මය වෙනවා. පැහැදිලිද මම කියන්නේ? කවුරු හරි කෙනෙක් පිදුරු ගොඩක් ඇතුලේ හැංගිලා ඉන්නවා. බලන්න මේ වෙන විදිය. කවුද කියලා දන්නේ නැහැ. නමුත් ඉන්න එකා මැරියන් කියලා අයිනෝ. අයිනකොට අම්මා ඉන්නවා පිදුරු ගොඩ යට. ආනන්තරීය පාප කර්මය වෙනවා. අම්මා කියලා දන්නේ නැහැ කියන එක වැඩක් නැහැ. මරණ චේතනාව තිබ්බනම් උපක්‍රමයක් කරා නම් උපක්‍රමයෙන් මැරුණා නම් මැරෙන්නේ අම්මා නම් හො තාත්තා නම්. එච්චරයි. ආයි මේ අම්මා කියලා දැක්කේ නැහැ, දන්නේ නැහැ. ඒව වැඩක් නැහැ. අපි හිතමුකෝ අපිව අරන් හදාගත්ත කවුරු හරි අපි දන්නේ නැතුව වෙන කෙනෙක්ව මරනවා. ඒ අපේ අම්මා කියලා දන්නේ නැතුව. මොකක් වෙනවද? මරණ චේතනාව තිබ්බනම්, මැරුවනම්, උපක්‍රමයේ පාවිච්චි කරා නම්, උපක්‍රමයෙන් මැරෙන්නේ තමන්ගේ අම්මා නම් ආනන්තරීය පාප කර්මය වෙනවා. දැන් තේරෙනවද? ඒක භයානකයි නේ ඉංගන්නේ. අපි හිතනවට වඩා මේක ටිකක් සියුම්. ඒවා කියන්න ගියොත් මිනිස්සු බය වෙනවා දහමට. කර්මයට බය වෙන්නේ ඇත්තටම කර්මයට බය වෙන්න ධර්මයට බය වෙන්න එපා. ධර්මය කර්මයෙන් බේරෙන්න. නැතුව කර්මය කරේ තියාගෙන යන්න නෙමෙයි. ඊළඟට තව මේකේ තියෙනවා පින්වත්. ගොඩාක් දේවල් තියෙනවා. යුද්ධයට යනවා. තාත්තා හැපෙත් ඉන්නවා. වෙන එක්කෙනෙක්ව මරන්න කියලා ගහන පාර තාත්තට වැදිලා තාත්තා මැරෙනවා. ආනන්තරීය පාප කර්මය වෙනවා. හිතන ඊට පස්සේ අපි මෙහෙම හිතමුකෝ. දවල් එළුවෙක් ගෙට ගාලා ඉන්නවා ගහක් යට. අපි දවල් දැකලා මූව දවල් මරන්න බෑ රෑ වෙලා මරනවා කියලා. රෑ වෙලා ගිහිල්ලා දැන් කට්ට කලුවරේ ගිහිල්ලා පොල්ලකින් කාටද ගහන්නේ දැන්? එළුවට ගහගෙන යනවා. එළුවා නෑ අම්මා ගිහිල්ලා ගහ යට ඉඳගෙන භාවනා කර කර ඉන්නවා. අපි දන්නේ අම්මා හිටියේ කියලා. අපි ගැහුවේ කාටද? එළුවට. මැරෙන්නම ගැහුවා. ඒ පාරවල වලින් අම්මා මැරුණොත්. මොකක් වෙනවද? ආනන්තරීය පාප කර්මය වෙනවා. ඒ වගේම තමයි ඔක අනිත් පැත්තත් මෙහෙමයි. අම්මා මරන්න කියලා හිතාගෙන ගිහිල්ලා අම්මා නැතුව ඒ වෙලාවේ එතන එළුවෙක් හිටියෝ. එතකොට ආනන්තරීය පාප කර්මය වෙන්නේ නැහැ. අනේ වගේ පොඩි chance එකකුත් තියෙනවා. කතාවක් තියෙනවා කියන්න. එතකොට තේරෙනවා මේක. එක පුතෙකුයි තාත්තෙකුයි මහණ වුණා. ලොකු ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේට පණිවිඩයක් කියපු වෙලාවක මේ පොඩි ස්වාමීන් වහන්සේ තාත්තට තට්ටු කරලා මෙහෙම කියනවා තාත්තයා යන්න කතා කරා කියලා. මෙහෙම කතා කරද්දී තාත්තා ඒ තල්ලුවෙන් වැටිලා මැරෙනවා. ආනන්තරීය පාප කර්මය වෙනවද? වෙන්නේ. ඇයි? මැරුණේ තාත්තා තමයි. හැබැයි තල්ලු කරේ මැරෙන්න නෙමෙයි. චේතනාව නැහැ. මරණ චේතනාව නැහැ. බලන්න පින්වත්නි අපිට කොච්චර ඉගෙන ගන්න දේවල් තියෙනවද මේ ශාසනේ. දන්නේ නැති වුණොත් කර්මය නවත්තන්න බෑනේ. අන්න ඒකයි. මේවා දැනගෙන ඉඳීම හරියම වැදගත්. ඔන්න ඔය වගේ යම් කෙනෙක් ඔයනි කර්මයක් කරලා තිබ්බොත් අකුසල කර්මයක්. මම මේක පැත්තකට ගියේ. මේ වගේ ඉගෙන ගන්න ගොඩ දේවල් තියෙනවා. පින්වතුලා ගන්න රේරුකාණි චන්දේමල සායසක තියෙනවා බෞද්ධයාගේ අත්පොත කියලා පොතක්. දැකලා තියෙනවා දුඹුරු පාට පොතක්. සුදු පාට ෆොන්ට් එකකින් ටයිප් කර. බෞද්ධයාගේ අත්පොතේ මේවා ගැන විස්තර තියෙනවා. අරගෙන කියවන ප්‍රාණඝාතය කියන එක පිළිබඳව සම්පූර්ණ විස්තරයක් තියෙනවා. ඊළඟට ගන්න උපසම්පදා සීලය පොත.
උපසම්පදා සීලයේ තියෙනවා මේ මනුස්ස විග්ඝහ පරාජිකාවයි. මිනිස්යන්ව මැරීම කියන අඩුවකින්දී භික්ෂුවකට බෑ මරණය සංවර්ණනා කරන්නවත්. මරණ වන්නන්වා සංවන්නේය. මෙහෙමයි ඉතින් ජීවිතේ ওই ජීවිතේ වැඩක් නැහැ. ඕගොල්ලෝ බෙල් වල දාගත්තා නම් ඔක්කොටම වඩා හොඳයි. මේකේ මැරනවට වඩා බඩ කපා ගත්තා නම් හොඳයි. පිහියෙන් එන ගත්තා නම් හොඳයි. ඕවා කියන්න අපිට බෑ. ඇයි? මරණය සංවර්ණනා කිරීමෙන් අකුසලයක් වෙන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ කෙනෙක් මැරෙන්න ඉන්නවා අම්මා. අම්මා කියනවා පුතේ මට උදව්වක් කරපන් මේ මං බෝ දැන් හැදුවා වැඩුවනේ මට දැන් මේක ඇති වෙලා තියෙන්නේ මේ ජීවිතේ වැඩක් නැහැ මට පුළුවන් නම් පොඩි වස බෝතලයක් ගෙනත් දීපන් ඒක තමයි අම්මට කරන ලොකු උපස්ථානය කියලා. අපිත් කල්පනා කරනවා ඇත්ත තමයි අම්මා දැන් වංශභාගය හැදිලා ඉන්නේ. ඔන්න ඒ අම්මා දුක් විඳින ඉන්නවට වඩා හොඳයි මං අම්මට පුතෙක් විදිහට උදව්වක් කරනවා කියලා වහ බෝතලයක් ගෙනල්ලා දෙනවා. එහෙමනේ. සියුම් දේශයක් තියෙනවා. බලවත් වූ ප්‍රඥාව මේ මෝහය බලවත් මෝහය සියුම් ද්වේෂය මෙතනින් මරණයටපත් වෙනවා. එනිසා ඔන්න ඔය වගේ අකුසල කර්මයක් වැරදිලාවත් කරලා තිබ්බොත් මැරෙන වෙලාවේ චෛත්‍ය 84000ක් හදලා තිබ්බත් වැඩක් නැහැ. ගරුක කර්මයේ ඒකාන්තයෙන් ඉදිරිපත් වෙලා ඔබ කල්පයක් නිරයට ගෙනියනවා. ගරුක කර්මයේ ප්‍රබල වැඩි බලවත් වැඩි අනිත් හැම කර්මයකටම වඩා. ඒ නිසා මං හිතන්නේ ඉතින් ඔබට ලේසියෙන් කෙනෙකුට නෑ ගරුක අකුසල කර්මයක් කරලා නෑනේ. තාත්තා මරලා අම්මා මරලා නැත්තම් රහතන් වහන්සේලාගේ පරිනිර්වාණය කළා නැත්තම් සංඝවේදය ඔබට කරන්න බෑනේ. සංඝවේදය කරන්න පුළුවන් උපසම්පදා භික්ෂුවකට විතරයි. ඒකත් භික්ෂුන් වහන්සේලා 9ක් ඉන්න ඕනේ. 9න් 5 දෙනෙක්ව කඩාගෙන යන්න ඕනේ. 4 දෙනෙක් කඩාගෙන ගියත් සංඝවේදය වෙන්නේ නෑ. 5ක් කඩාගෙන යන්න ඕනේ. ගියේ අයට කොහොමත්ම කරන්න බෑ. සංඝයා වහන්සේලා දෙන්නෙක් තරහ වුණා කියලා සංඝවේදය වෙන්නේ නෑ. හැබැයි ගිහි අයට ඒකට අනුබල දීම් වශයෙන් ආසන්න කර්මයක් කියන්නේ දැන් අපි හිතමුකෝ සංඝයා වහන්සේලා පිරිසක් ඉන්නවා 10. ඔය පින්වතුන්ල ඒකට උදව් කරොත් සංඝ බේදයට සංඝ බේද පාප කර්මියම නොවුනත් ඒ සමාන විපාක ලැබෙන අකුසල කර්මයක් වෙන්න පුළුවන්. අනන්ත විපාක ගරුක කර්මයක් බවට පත් වෙන්නේ විපාක ලැබෙන්න පුළුවන්. ගරුක අකුසල කර්මයක් කළා තිබ්බොත් වැඩක් නැහැ පින්වතුනි. අනිවාර්යෙන් කර්මය හෝ කර්ම නිමිත්ත හෝ ගති නිමිත්ත කියන එක පහළ වෙලා ධර්මතාවයක් විදිහටම අපායට කල්පයක් යනවාමයි. දැන් ඔහොම කරලා තියෙනවා නම් බය වෙන්නත් එපා මේ වහන අය. මොකද අජාසත්තත් තාත්තව මැරුවනේ. හැබැයි අජාසත්ත තමන්ගේ කර්මය හෙල්ලුවනේ. අජාසත්ත සංගායනාවක් කරලා මොකද ඕකට බේත් තියෙන්නේ කොයිද? බේත් තියෙන්නේ බුදුදහමම තමයි. අජාසත්ත රජතුමා ධර්ම සංගායනාව කරලා බුදුදහමට කරපු සේවය නිසා අජාසත්ත කල්පයක් නිරේ පැහෙන්න තිබ්බ එක කල්පයක් නිරේට ගියේ නෑ. අවුරුදු 60000කට විතරක් නිරේකට ගියා ලෝකුමු නිරේකට. දැන් 60000 ඉන්න ඕනේ. මේ වෙනකොට 2500ක් ගෙවිලා තව කීයක් ඉන්න ඕනේද? තව 57500ක් නිරේ ඉන්න ඕනේ අවුරුදු. ඉඳලා ඇවිල්ලා සට්ටිස්සර නමින් පසේ බුද්ධත්වයට පත් වෙනවා කියලා සිහිපත් කරලා තියෙනවා. ඒ නිසා යම් අකුසල කර්මයක් කරලා තියෙනවා නම් මතක තියාගන්න පින්වත්නි ඒකටත් පිළියම තියෙන්නේ ධර්මය. ධර්මයෙන් තොර වුණා කියලා අනේ එහෙනම් ඕන දෙයක් වෙච්ච එක උනානේ හිටපන්ක ඔක්කොම මිනි මරනවා කියලා මරුවට වැඩක් නැහැ. බෙහෙත තියෙන්නේ පිළියම තියෙන්නේ ධර්මයේ ධර්මානුකූලව හැසිරෙන්න අනිවාර්යෙන් ඔබට පිළිසරණක් තියෙනවා. ගරුක කුසල කර්ම කියලා කියන්නේ ධානයක් ලැබලා තියෙන්න ඕනේ අඩුම ධානයක් ලැබලා තිබ්බොත් ප්‍රථම ධානය වේවා, ද්විතිය ධානය වේවා, තෘතිය ධානය වේවා, චතුර්ථ ධානය වේවා, පංචම ධානය වේවා කිසියම් හෝ ධානයක් ලැබලා තිබ්බොත් ඒකාන්තයෙන් මරණ වෙලාවේ ගරුක කුසල කර්මයක් විදියට ධානය ඉදිරිපත් වෙලා ඔබ බ්‍රහ්ම ලෝකයට අරගෙන යනවා. මම හිතන්නේ ওই දෙකම ඔබට ඉතින් ගරුක කර්මෙන් වැඩිපුර බලපෑමක් බොහෝ දෙනෙකුට නැහැ. ධානයකුත් නැහැ, අම්මා තාත්තා මරලත් නැහැ. දෙකම ලේසිත් නැහැ. ඊළඟ එක තමයි නම් අපිට පින්වත්නි ඔන්න දැන් මරණ වෙලාවේ ඔබට එන කර්මයට හෝ කර්ම නිමිත්තට හෝ ගති නිමිත්තට මේ ගරුක කර්මයේ ලොකුවට බලපාන්නේ නැහැ. ඊළඟට වෙන්න පුළුවන් එක තමයි ආසන්න කර්මය. ආසන්න කර්මය කියන්නේ මරණ වෙලාවේ අපේ සිටුේෂන් එක. අපි හිතමුකෝ දැන් මේ බණහා ඉන්න ගමන් මැරුණා. එතකොට ආසන්න කර්මයේ විදිහට ස්වාමීන් වහන්සේව දැකීම, ධර්මයේ මනසිකාරය කිරීම ආදී වශයෙන් මේ බණපද ඇහිීම ආදී වශයෙන් ආසන්න කර්මය යහපත් එකක් බවට පත් වුණොත් ඔබේ ඊළඟ ජීවිතේ සුගතියකට යන්න ඔබට පුළුවන්කම තියෙනවා. හෝ නිර්වාණය සාක්ෂාත් කරගන්න පුළුවන් තැනක උපදින්න. හැබැයි ඇත්තම කතාව තමයි අපිට අපේ ආසන්න කර්මී ෂුවර් නැහැ. එහෙම එකක් තියෙනවා. ආසන්න කර්මී කියන එක ෂුවර් කරන්න බෑ. මොකද දැන් ඔබට ඔළුවේ කැක්කුමක් ඇවිල්ලා අමාරු වෙලා 1:45ට මැරුණොත් විනාඩි 5ක් ස්පිරිතාලට යද්දී ඇම්බියුලන්ස් එකේ සයිරන් සද්දෙට
බය වෙලා ද්වේෂය ඉපදිලා අනේ මම මැරෙන්න යන්නේ බුදු අම්මෝ මට නම් මැරෙන්න බෑ මගේ දුව තාම ඉස්කෝලේ යනවා කියලා හිතුනොත් එහෙම ඊළඟ පාර ප්‍රේතෙක් වෙන්නේ. ලෝභේන සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජಂತಿ. ලෝභයෙන් වැඩිපුරම උපදින්නේ പ്രേත විශේෂයි. දේශයෙන් නිරේ මෝහෙන් තිරිසන් ලෝකේ. එතකොට ආසන්න කර්මය පිළිබඳව ෂුවර් කරන්න බෑ. කොයි මොමන්ට් එකේ කොයි විදිය තැනක මැරෙයිද දන්නේ කවුදනේ? හදිසියවත් ඔය කාර්ය කියන ගමන් හැප්පුණොත් එහෙම හැප්පිලා මැරෙන්නොත් අර ඉතින් හැප්පිච්ච ගමන් මැරෙන්නේ නැහැ නේ. යකඩ කෑලි ඇවිල්ලා කකුලේ වැදිලා කකුල් චප්ප වෙලා මූණේ අර කටු වැනිලා වීදුරු කටු වැනිලා වාහනේ යකඩ රත් වෙලා රත් වෙච්ච යකඩ වලට තැලිලා සමහරකට යකඩ කෑලි ගලවනකොට අපිට දැනෙනවායිත්. එහෙම වෙලා මැරුණොත් ඉතින් ආසන්න කර්මය ෂුවර් කරන්න බෑ. ඒකයි. තේරෙනවද මම කියන්නේ? ඔන්න බණක් අහ ඉන්න ගමන් වගේ ඉතින් දෙයියනේ කියලා මොකක් හරි වුණොත් ඒක වෙනම කතාවක්. එහෙම අපිට මරණය ඕන වෙලාවට ගන්නත් බෑ. ඒකට එන වෙලාවල් තියෙනවා. ඒ වෙලාවන් වලදී ඉවසීමෙන් ඒව ගන්න ඕනේ. ආසන්න කර්මයක් ඒ නිසා ෂුවර් කරන්න පුළුවන් කමක් තියනවද බැරිද? බෑ. හැබැයි පුළුවන් ආචින්න කර්මය ගැන පොඩි විශ්වාසයක් තියෙන. ආචින්න කර්මය කියන්නේ කෙනෙක්ට ජීවිතේ වැඩිම කාලයක් පුරුදු කරපු දේවල්. හැමදෑම හවසට බුද්ධ පූජාව තියෙන කෙනෙක් ඉන්නවා. එයා පුරුද්දක් විදියට හැමදෑම හවසට බුද්ධ පූජාව තියෙනවා. එතකොට එයාට මරණාසන්න වෙලාවේ මොකක් මතක් වෙන්න පුළුවන්ද? බුද්ධ පූජාව මතක් වෙන්න පුළුවන්. එහෙම අපි දැක්කා ඔය නාවින පැත්තේ හිටිය ස්වාමීන් නම මේ කොම වගේ හැදිලා හිටියේ බොහෝ කාලයක් ශ්‍රද්ධාවෙන් පිළිවෙත් පුරලා මැරෙන්න ලං වෙලා අපවත් වෙන්න ලං වෙලා හැමදේම 6 විද්‍යානෝ බුද්ධ පූජාව තිබ්බද බුද්ධ පූජාව තිබ්බද බුද්ධ පූජාව තිබ්බද කියලා හැමදේම එච්චරයි කතා කරේ. අනවන ආචින්න කර්මය. ඒ වගේ මිනිස්සු හරි ශක්තිමත්. එහෙම ආචින්න කර්මය දැන් බලන්න ඔබට තියෙනවද කියලා. හැම මාසෙම ස්වාමීන් වහන්සේලාට ශ්‍රද්ධාවෙන් ගිහිලා දන් දීලා අපස්ථාන කරලා පාත්‍රය සෝදලා සිවුරක් දෙකක් වේලලා සෝදලා එන්න පුළුවන්කමක් ඔබට ලැබෙයි. තාත්තලට එහෙම පුළුවන් යන්න. ගිහිල්ලා ස්වාමීන් වහන්සේලාගේ චීවරයක් අම්මලා ගිහිල්ලා බෙඩ්ෂීට් එකක් අරකක් මේකක් අරගෙන මගේ ස්වාමීනි අද අපි කුටියස් කරලා දෙන්නද කො එන්න මගේ ස්වාමීනි කියලා සංඝාවාසිය ටිකක් අතුපතු ගාලා මොබ් කරලා මකුල් දැල් ටික කඩලා කැමති නැද්ද ඔය අත් දෙකෙන් සිවුරක් එහෙම හොදන්න අරගෙන ගිහිල්ලා හොදලා මේ සයින්ස්ලාට අපපස්ථානියක් කරලා ඒක ආචින්න කර්මයක් කරන්න ආචින්න කර්මය දැන් මගේ ගාවට ආව පොඩි දරුවෙක් අවුරුදු 11ක් විතර තියෙනකොට ඊටත් පොඩිද මන් දන්නේ ඔය පොඩි අවුරුදු 8ක් 9ක් විතර ඇති සසර පුරුද්ද හැමදේම ඇවිල්ලා ලොකු සයින්හන්ස සිවුරක් නැහැ දැන් ඔන්න ඉල්ලනකොට අනුකම්පාවෙන් දුන්නා දැන් හැමදේම දුන්නාම හොදන්නෙත් නැහැ හරියට ඉතින් නිකන් වතුරේ දාගෙන සිවුර බරයි මේකට වඩා වැලේ නගින්නේ වැලේ එල්ලිලා සිවුර වෙනුවෙන් හරි මේ ඉතින් සමහර දවස් රාවම දෙන්න එකක් නැහැනේ. ඔය ඇඟේ තියෙන එක දෙන්න. එහෙමත් කියනවා. ඇඟේ තියෙන එක ගලවලා අරගෙන ගිහලා හොදනවා. සෝදලා අවසානයේදී පුදුම පින කියන්නේ මහණුණා නෙවෙයි. මං ගාම ඉන්නවදට. අපේ ආරන් ඉන්න පොඩිම ස්වාමීන් වහන්සේ. මම සාමාන්‍යයෙන් පොඩි අය මහාන කරගන්නේ නැහැ. කාගේ වුණත්. හැබැයි මේකගේ පින කියන්නේ මේ සයන්ස් දැන් ගිහි කාලේ මම මේක කිව්වේ. ස්වාමීන් වහන්සේ නමක් බවට පත් වෙලා අපි ගාවම පිළිවෙත් පුරාගෙන ඉන්න පින තිබ්බ කිව්වම අදටත් බොහොම අපූර්වට ඉන්නවා. හරිම අපූර්වට ඉන්න විකාලේක බලන් දන්නේ නැහැ. නැච්ච ගීත වාදිත කඩන්නේ නැහැ. හරිම සතුටින් කියන්නේ පිළිවෙත් පුරාගෙන ඉන්න පොඩි කමට දඟකම් නැතුව නෙමෙයි. නමුත් හොඳට ඉන්න. වහන සංසාරේ පිනනේ. ඔය පින්තුල්ල කවදාවත් ඔහම ඔය ඇඟේ තියෙන සිවුර දෙන්න බෑ. එහෙම කිව්වනම් අපි දෙනවා. කියන්නේ මම කියන සයින්ස්ලාට කරදර කරන්න එපා. දීනන් ගිහලා මුළු මේ සබ්බසකම අපිට සිවුරක් දීපල්ලා හොදන්න නැත්තම් උද්ඝෝෂණය කරනවා කියලා. ඒවා පිළිවෙලින් කල්පනාවෙන් රිදවන්න නැතුව එහෙම කරන්න ඕනි දේවල්. හරිම සනීපයි පින්වත්නි. මං ගිහි කාලේ මහාන වෙන්න කලින් මහාන වෙන්න ඩියුරේෂන් එකේ නොයෙකුත් පින්කම් කළා. පන්සල් හොයාගෙන යනවා. බණ තියෙන තැන් හොයාගෙන යනවා. ගිහිල්ලා බණ වලට සවුන්ඩ්ස් හදනවා. මේ තමයි සංසාරේ පින. වැසිකිලි වලවල් හදනකොට අපිට ඉතින් ඕව පුරුදුත් නැහැ. නමුත් කොහොම හරි උදැල්ලක් තවලක් ගල්ලින්නක් අරගෙන ඕ වැසිකිලි වලවල් හදලා චෛත්‍යයක් හදන තැනක් දැක්කොත් gadol ටික ඇදලා ස්වාමීන් වහන්සේ නමක් දැක්කොත් දාන ටික උදේ දාන වෙලාවටත් පන්සලක, දවල් දාන වෙලාවටත් පන්සලක.
උදේ දානෙට ගිහලා උදේ දානෙටම උපස්ථාන කරනවා. දවල් දාන වෙලාවට ගිහලා දවල් දානෙටම උපස්ථාන කරනවා. වළඳනකන් ඉඳලා පාත්‍රයේ බිම තියන්න දෙන්නේ නැහැ. පාත්‍රයේ අතින් ගන්නකොට පාත්‍රය අපේ අතට ගන්නවා. ඉඳුල් ටික පැත්තකට දාලා හරිම ආදරෙන් පාත්‍රය හොදලා හොඳට උණු වතුර ටිකකින් පාත්‍රය හොදලා තෙල් ටික යන්න පීදාලා තවල ආයෙත් ගිහලා පාත්‍ර තියලා ස්වාමීන් වහන්සේලා වැඩියට පස්සේ දානශාලා අස් කරලා පන්සලත් අතු ගාලා ගස් වලටත් වතුර දාලා තව තියෙන වැඩක් කළා තමයි ඉස්සර ගෙදර යන්නේ. මහාන වෙන්න කලින්. ගිහිල්ලා කොහම හරි තිබ්බ මහාන වෙන්න තිබ්බ බාධක කම්කටොළු ඔක්කොම ටික අයින් වෙලා මහාන වෙන්නත් පුළුවන්කම ලැබුණා. ඒව තමයි පින්. මේවා කරන්න. මා බික්කවේ පුඤ්ඤාණං වායිත්ත පිනට බය වෙන්න එපා. මේවා කරනකොට තමයි මේවා ආචින්න කර්ම බවට බලන්නකොනේ. මෙහෙම කියන්න පුළුවන් වෙච්ච එක. ස්වාමීන් වහන්සේලා ගාවට ගියාම බොහොම ගෞරවයෙන් උන්වහන්සේලා පොඩි වෙන්න පුළුවන්. උන්වහන්සේලා ධර්මයේ දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපි කවදාවත් උන්වහන්සේලාට අගෞරව කළා නෑ. උන්වහන්සේලා ගාවට ගියාම ලස්සන්ට දෙදන දෙවලමිට නලල බිම තියලා මඩක දැක්කත්, වැලි ගොඩක දැක්කත්, පාරක දැක්කත් දනිස්ස කට නහය බිම ගෑවෙන්න තියලා වැඳලා කකුල් දෙක ඉම්බලා එන්න තරම් අපිට මනුස්සකම තිබ්බා. අද කො ඒ ධර්ම කාරණාවක් දෙකක් චෛතසික 52ක් දැනගත්තාට පස්සේ හාමුදුරුවරු කවුද අපි තමයි ඔක්කොම දන්නේ කියන ගිහියෝ ඉන්නේ නැද්ද? එහෙම තමයි ඉන්නේ. මෙච්චර ශ්‍රද්ධාවෙන් ශාසනීය පිළිවෙත් පුරලා සිල් රැකිලා ගුණ පුරලා ස්වාමීන් වහන්සේ නමක් බණ කියනවා ඇතැම් විට මිනිස්සු ඒවා දකින්න පින්වත්නි හරිම අශෝභන විදියට. අද මේ ඉන්න සමහර පඬිත මිනිසුන් ඒකාන්තෙන් අපාගාමී වෙන ගමන් මාර්ගය කියනවා. එහෙම කරන්න එපා. පොන්චි ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් මේවා හොඳට මතක තියාගන්න. මම මේවා ගැන ගොඩක් කියන්නේ නෑ බණ වලට. පුංචි ස්වාමීන් වහන්සේ නමක් දැක්කත් අහිංසකෙක් වගේ ගිහිල්ලා සිවුර පාමුල වැටිලා ඒ සිවුරේ සුවඳ හරි අඩුම ඔබට විඳින්න පුළුවන්කම තියෙනවනේ. ඉස්සර බස් එක යනකොට මම ඉඳගන්න කැමතිම සීට් එක අර ඉස්සරහා සීට් එක. ඇයි? මට හිතෙනවා හැමතිස්සෙම හාමුදුරු කෙනෙක් ඕකට නැගී කියලා. උන්වහන්සේ නැග්ගාම ඉඳගත්තාම උන්වහන්සේට දැනෙන්නේ නැති වෙන්න හොරෙන් මම මෙහෙම සිවුර අත ගාලා බලලා තියෙනවා. එහෙම මහානකමට මෙහෙම සිවුර අත ගාලා බලලා තිනවා. මේකේ ගෑවිලා බලලා තියෙනවා. කොහොමද මේවා මිනිස්සු ගාව? එතන ඉඳ ගන්නවා ස්වාමීන් වහන්සේ නමක් නැග්ගොත් ෂීට් එක දෙන්න. ටිකට් එක අරන් දීලා තියෙනවා. පාරේදී දැක්කොත් ගිලන්පස එක අරන් දීලා තියෙනවා. දාන ටික වළඳලාද කියලා අහලා තියෙනවා. අද පයක් සෝදන්න දන්නේ නැහැ මිනිස්සෙක් හාමුදුරුවෝ කෙනෙක්ගේ. නිකන් අර රුපියල් 25 කප් එකකින් වතුර කෝප්ප දෙකක් දාලා මෙහෙම කරනවා. එහෙමද පයක් දොවන්නේ? හොඳට මුළු කකුලම පෙඟෙන්න වතුර දාලා අත් දෙකෙන් පෙරිමැදලා ඇඟිලි කරු අත ගොප්මස් එහෙම නෙනේ. හොඳට වතුර තෙතමාත් වෙනකන් පීදාලා උන්වහන්සේට පහසුවක් උණු වතුර චුට්ටක් දාලා තියලා. ඇයි බනට එන්නේ සමහරකට සෙරප්පු දෙක නැතුව පැය ගාණක් කාර් එකේ කකුල් දෙක අකුලෝගෙන. ඒ කකුල් දෙකට පොඩි සනීපයක් දැනෙන උණු වතුර ටිකක් දාලා හොඳට මේ තෙතමාත්තු කරලා ගත්තා උන්වහන්සේට පැයක් නිදහසේ බණ කියන අවස්ථාව ලැබෙනවා. කොහොමද මේ ප්‍රඥාව මිනිස්සුන්ට? මෙන්න මේ වගේ නිතර පින්ගන්නේ මේ බණ අහන පින්වතුලා මේවා නිතර පන්සල අසුරු කරන්න. හාමුදුරුවෝ උන්වහන්සේලාගේ අඩුපාඩු ඇති. සියල්ලෝම මේ රහත් වෙලා නෙමෙයි ප්‍රත්‍යඥ ස්වාමීන් වහන්සේලා. ශ්‍රමණ දුස්සීලයා ගාවත් ಗುಣ තියෙනවා. ශ්‍රමණ දුස්සීලයට උනත් දානයක් දුන්නොත් යෝ සීලවා දුස්සීලේසු දදාති දානං ධම්මේන ලද්දා සුපසන්න චිත්තා. ඔබ යහපත් නම් ඒ දානිය මහත්ඵල වෙනවා. තං වේ දානං විපුලන්ති. ඒ දානිය මහත්ඵලයි. යන්න ගමේ පන්සලට ඒක අතහරින්න එපා. අපි ගාවට එන්න එපා. මම කියන්නේ අපි ගාවට යන්න ගමේ පන්සලට. ඉන්දී එක ස්වාමීන් වහන්සේ නමක් හොදෙනවා. උන්වහන්සේලාගේ සමහර දුර්ජන ගුණ ඇති. ඒව අපිට වැඩක් නෑ. මේ සිවුරගෙන ආදරේ මගේ සංඝයා වහන්සේලා මගේ ස්වාමීන් වහන්සේලා කියලා දාන ටික මාන ටික බලලා ආචින්න කර්මයක් බවට ඒකපත් කරගන්න. නිතර පන්සල මතක් වෙන කෙනෙක් බවට පත් වෙන්න. සතියට දවස් දෙකක් කියන්නේ සැටර්ඩේ සන්ඩේ නිවාඩුණා සෙනසුරාදා ඉරද නිවාඩුණා යන්න පන්සලට. ගිහිල්ලා නේද උදේ දාන්නේ දවල් දාන්නේ උපස්ථාන කරන්න ඊට පස්සේ ගෙදර එන්න. ඉරිදා උදේටත් යන්න. ශ්‍රම දානියක් කළා ස්වාමීනි තනකොළ ටික වැවිලාද ගඩොල් ටික වැවිලාද අතු ගාලා දෙන්නද ස්වාමීනි මොන හරි තියෙනවද වැඩක් කරන්න වහලා තෙමෙනවද රැයට නිින්ද යනවද මදුරුව කනවද නෙට් එකක් ගැට ගහලා දෙන්න ඕනේ. අපිට බෑනේ ඔය උඩවල් වල නගින්න. උච්චාසයන කැඩෙනවා. වැලක් ගැට ගහලා ඕනේද මගේ ස්වාමීනි සිවුරු ටික වනන්න මේ වැල පාත් වෙනවද අහන්න ගිහිල්ලා. මාසෙට පඩි ගත්තාම එක සිමෙන්ති කොටයක් මගේ ස්වාමීනි මොකක් හරි කරන ඉදිකිරීමකට ගන්න. එක අටපිරිකරක් රුපියල් 1500ක් 2000ක් වෙයි. එක සිමෙන්ති කො මගේ ස්වාමීනි චෛත්‍යයට දාගන්න. මගේ ස්වාමීනි මේ ගඩොල් දෙක මොහොකට හරි ගන්න කියලා දෙන්න ගිහිල්ලා. අර අනුරාධපුර පැත්තේ චෛත්‍යයක් හදනවා මහා සෑයක්. ගිහලා ගල් ටිකක් ඇදලා එන්න.
ඒවා ආචින්න කර්මයක් බාටපත් කරගන්න. කුසල කර්ම පැත්තෙන් ඔය වගේ කර්මයක් තිබ්බොත් බලන්නකො මරණාසන්න මොහොතේ ඔය වගේ එකක් මතක් වෙන්නේ නැද්ද කියලා. නිතර පුරුදු කළ, නිතර පුරුදු කරපු, නිතර පුරුදු කරන ධර්මතාවයක් බවට මේකපත් කරගන්න. එහෙම වුණොත් බොහෝ වෙලාවට කාර්යයකදී හැප්පිලා මැරුණත් ඔබට අර නිතර පුරුදු කරපු කර්මයේ තියෙන නිසා ඒ කර්මය ඒකාන්තයෙන් සනීප කර්මයක් බවට පත් වෙයි. ඔය ආචින්න කුසල කර්ම, ආචින්න අකුසල කර්මයක් තියෙනවා. හැමදේම චුට්ට බොන එක්කෙනෙක්. අපිට කියන සයින්ස් මම වැඩි බොන්නේ නෑ. හැමදේම චූට්ටක්. ඒක කාටවත් කරදරයක් නෑ. බලද්දි වැඩෙත් ඇත්ත. හැමදේම චුට්ට බොනවා. හැමදේම චුට්ට බීලා චුට්ට මනස විකෘති කරගත්තාම ඊළඟ පාර චුට්ට බීපු ඔක්කොම එකට එකතු වෙලා එකපාර විපාකය ලැබෙනවා මන්ද බුද්ධික වෙලා. කෙලතොළු වෙලා. කරන්න දෙයක් නෑ. ආවට පස්සේ ආයි මොකෝ? එපා කියන්නේ. ඒවා පින්වත්නි කම්මං සත්‍යේ විභජති. කර්මය තමයි සත්‍යව බෙදන්නේ. පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. පරිස්සම් වෙන්න. පොඩ්ඩ හොරාට කරන හොරකම්. පොඩ්ඩ හොරාට කරන ප්‍රාණඝාත. පොඩ්ඩ කරන ඉරිසියාකම්. පොඩ්ඩ කරන කුහකකම්. පොඩ්ඩ කරන පුංචි වැරදි අවසානයේදී ලොකු වැරදි බවට පත් වෙලා එකපාර විපාක සකස් වීම සිද්ධ වෙනවා. නිසා ආචින්න කර්මය එහෙම එකක්. කටත්තා කර්මයි කියලා කිව්වේ දැන් තුනක් කිව්වනේ. ගරුක, ආසන්න, ආචින්න. ඕක තමයි පිළිවෙල. ගරුක කර්මයක් නැත්නම් ආසන්න කර්මය එනවා. ආසන්න කර්මයක් නැත්නම් ආචින්න කර්මය එනවා. ආචින්න කර්මයේ වඩා බලවත් නම් නිසකවම ඒකාන්තයෙන් ආචින්න කර්මය ඉදිරිපත් වෙනවා. ඊළඟට කටත්තා කර්මය කියලා කියන්නේ මේ ජීවිතේ නෙමෙයි අපි හිතමුකෝ හදිසියවත් ඔන්න දැන් ඇක්සිඩන්ට් එකක් වෙලා සිහි නැති වෙනවා. ආයි සිහි එන්නෙම නැතුව මැරෙනවා. දැන් ඒ වගේ වෙලාවට ආසන්න කර්මත් නෑ ආචින්න කර්ම මුකුත් නෑනේ. ඒ වගේ වෙලාවට ඉදිරිපත් වෙනවා සංසාර ජීවිතේදී කරපු කුසලයක් හෝ අකුසලයක්. බලවත් ලෙස. අන්නේ සංසාර ජීවිතේදී කරපු කුසලයේ හෝ අකුසලයේ ඉදිරිපත් වෙනවා. ඒ කුසලයේ හෝ අකුසලයට කියනවා කටත්තා කර්මය කියලා. ඒ නිසා එක්ක ගරුක, දෙවනියට ආසන්න, තුන්වෙනියට ආචින්න, ඊළඟට කටත්තා කියන ක්‍රම හතරෙන් කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ ගති නිමිත්තක් පහළ වෙලා තමයි ඔබේ ඊළඟ උත්පත්තිය කියන එක සිද්ධ වෙන්නේ. එහෙමයි වෙන්නේ. පැහැදිලිද මම මේ කියන එක? එතකොට දැන් අපිට මේක පාලනය කරන්න ඔබට පුළුවන්ද? එහෙනම් හිටපන්කෝ මං අද ඉඳන් සංඝයාට උපස්ථාන කරලා මගේ මරණාසන්නයකට ආචින්න කර්මයක් ගෙන්න ගන්නවා කියලා මේ ඇග්‍රීමන්ට් එකක් ගන්න පන්සලත් එක්ක. මේවා අනාත්ම ධර්මතා. අපිට කරන්න පුළුවන් අපිට පුළුවන් හේතු සකස් කරන්න විතරයි. දර දාන්න පුළුවන්, වතුර දාන්න පුළුවන්, පොර දාන්න පුළුවන්, මල් පිපෙයිද කියන එක අපි දන්නේ නැහැ. හැබැයි දරයි කියන්නේ පොරයි වතුරයි දාන තරමට මල් පිපෙයි කියලා ෂුවර් එකකුත් තියාගන්න පුළුවන් කමකුත් තියෙනවා. එනිසා පින්වතුන්ලා කල්පනා කරන්න මේ එහෙම දැන් එතකොට තේරෙනවද ඔබට මේ ලැබිච්ච ජීවිතේ කොයි තරම් අර නිකන් මේ ඉස්සරහට ලොතරයි අදින්නේ. බෝල ගොඩක් කැරකිලා හරි බෝලෙම උඩට එනවා වගේ මේ අර වේගෙන් කැරකෙන චක්‍ර වාසනා චක්‍ර කියලා තියෙන්නේ. මෙම හයියෙන් කරකෝලා මොකක් කරනවද? මෙහෙමකින් ගහන්න කියනවනේ. ඒ ගහනකොට හොඳම එකට වදිනවද නැද්ද කියන අපි ගහන්නේ වදී හරියටම දැන් අපි හිතමුකෝ ෆෝන් ಜಾති තුනක් තියෙනවා. හොඳ ෆෝන් එකකුයි 50000 ෆෝන් එකකුයි 20000 ෆෝන් එකකුයි 10000 ෆෝන් එකකුයි. අරක හයියෙන් කරකවනකොට අපිට ගහන්න ගියාම අපි ගහන්නේ කොයි ෆෝන් එකට වදින්නද? වදින එකක් ගන්නවා කියලා නේ. ඒ වගේ මේකත් වාසනා චක්‍රය වගේ මේක කැරකෙනවා. පින්වත්නි ඔය මං කිව්ව එකේ තුනයි තියෙන්නේ. මේ සක්වල කියන වාසනා චක්‍රයේ මේ සක්වලේම තල 31යි වෙනත් සක්වලවල් කෝටි ලක්ෂ ප්‍රකෝටි ගානක සක්වලවල් ගත්තාම I think මේ වාසනා චක්‍රයක් ඇන්දා කියලා හිතන්නකො එක ඉරක් මනුස්ස ජීවිතයක්. ඉර ගාව ඉරි මෙහෙම ඇඳලා වාසනා චක්‍රයක් පිරෙන්න මෙහෙම ඉරි අඳිනවා. ඉරිම විතරයි තියෙන අය වෙන මුකුත් නැහැ. එක ඉරක් මනුස්ස ජීවිතේ. ඔබ මේ වාසනා චක්‍රය කරකිව්වට පස්සේ ගහන හිතලේ ගිහිල්ලා ඒක වෙයි.
ඒක වෙයි. ඒක වදි මනුස්ස ජීවිතයක් ලැබෙනවා කියන කීටත් වඩා ෂුවර් නේ. අරක වදි පින්වා. මේක එන්නේ නේ. එනිසා ඔබ මේ ලබලා තියෙන පොඩි පහේ ජීවිතයක් නෙමෙයි. කොහොමද කියන්න පටන් ගත්තේ වෙලාවල් ඉවර වෙනවනේ. එහෙම ලැබපු මනුස්ස ජීවිතයක බලන්න ඒක පුංචි පහේ තැනකට නෙමෙයි මේ ඉලක්කය වැදලා තියෙන්නේ. බුද්ධෝත්පාද කාලයේ සහිත මනුස්ස ජීවිතයකට. මිනිස්සුયો නම් විවිධ තැන්වල උපදිනවා. සෞදි අරාබිය උපදිනවා, පාකිස්තානයේ උපදිනවා, ඇෆ්ගනිස්තානයේ උපදිනවා, ඊශ්‍රායෙල් වල උපදිනවා. එක තැන්වල. මියන්මාරයේ උපදිනවා. කොහොමද මේ බෞද්ධ රටේ බුද්ධෝත්පාද කාලයක පොඩි කාලේ ඉඳන් මොන්ඩිසෝරි යන්න පුළුවන් මේ දහම් පාසල් යන්න පුළුවන් ජීවිතයක්. බුද්ධ කියන වචනේ අපිට ඇහුනේ කොච්චර පොඩි කාලේද අනාථපිණ්ඩික සිටුතුමාටවත් එහෙම ඇහුන්නේ නැහැ බුද්ධ කියන වචනේ. එතුමන්ටත් බුද්ධ කියන වචනේ ඇහුනේ අවුරුදු ගාණක් ගිහිල්ලා. හරි අපි ඉපදිච්ච ගමන් අපේ අම්මලා අපිට සමහරකට පිරිත් නූල් බැන්දේ. බඩේ ඉද්දි අම්මලා පන්සිල් සමාදන් වුණේ සූත්‍ර කියවුවේ. පිරිත් කියුවේ අපි අම්මගේ බඩේ ඉඳන්. කොච්චර වටින ජීවිතයක්. මේ ලැබිච්ච වෙලාවේ පින්වත්නි මේ සා ලැබිච්ච මනුස්ස ජීවිතයක් මේක දැන් වේගෙන් වියකෙනවා. වය ධම්මා සංඛාරා මේ සංස්කාරයෝ නැසෙනවා. ඒක අපිට තේරෙනවනේ. දැන් ටික ටික වයසට ගිහලා අපි නැති වෙනවනේ. මේ නැති වෙන ජීවිතේ ඇතුලේ හොරතල් වෙනවට වඩා ඔබ කැමති නැද්ද? මේක වෙන ප්‍රශ්නයක් අහන්න. ඔබ කැමති නැද්ද? බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච නිසා නැසෙන සංස්කාරයක් පෝෂණය කර කර ඉන්නවට වඩා කෙටිම කතාවක් මේ අහන්නේ. නැසෙන සංස්කාරයන් පෝෂණය කිරීමෙන් කවර අර්ථයක්ද කියලා කල්පනා කරලා ඔහොම කල්පනා කරන්න. මේ නැසෙන සංස්කාරයන් පෝෂණය කිරීමේ අර්ථයක් නැහැ කියලා දැනගෙන මනුස්ස ජීවිතේ නම් ඒකාන්තයෙන් දුකක්ය දුෂ්කරව ලබාගත්තේ ලබාගත් ජීවිතේ තරම් දුර්ලභව ලබලා මේ දැන් නැති වෙන පැත්තට යනවා අවුරුදු තව කීයද තියෙන්නේ තාත්තේ. තව 20ක් 30ක් 40ක් යනකොට මේ සෙල්ලම් ඉවරයි. අච්චර අමාරුවෙන් ලැබිච්ච ජීවිතේ. වේගෙන් වියකිලා යනවනම් මං ආයිත් මනුස්ස ජීවිතයකට යන්නද try කරන්න ඕනේ. ආයි වෙන උප්පත්තියකට යන්නද try කරන්න ඕනේ. නැත්තම් මේකෙම මේ කතාව ඉවර කරලා දාන්නද. ආයි ගියත් ඔච්චරයි. මේකෙන්ම මේ කතාව ඉවර කරන්න ඔබට පුළුවන් නම් මගේ පිංග. මේකෙන්ම මේ කතාවට තිතක් තියන්න ඔබට පුළුවන් නම් ඔන්න ඔබට ආයිත් උප්පත්තියකට යන්න බැරි. අන්න ඒකයි කිව්වේ. මේකෙන් මේ කතාව ඉවර කරන්න නම් ඔබ මොකක් ඇති කරගන්න ඕනද? අප්‍රමාදය ඇති කරගන්න. අප්‍රමාදේන භික්කවේ සම්පාදේත. අනනි අප්‍රමාදීව ඔය ස්පීඩ් එක නම් මදි. නිවන් අවබෝධ කර. මේකේ තියෙනවා ලොකු කතාවක්. පුංචිට අවබෝධ කරගන්න ඕනි දෙයක්. ඒ ලොකු කතාව පුංචි පරාසයක් ඇතුලේ අවබෝධ කරගත්තොත් කරගන්න පුළුවන් නම් කරගන්න ඔබට හැකි නම් ඔබ දක්ෂයි නම් හිස ගිනි ගත්තේ ගින්න නිවන්න උත්සාහ කරනවා වගේ වේගෙන් ඒ ධර්මතාවය අවබෝධ කරගන්න උත්සාහ කරන්න. හිස ගිනි ගත්තේ ඒ ගින්න නිවන්න උත්සාහ කරන්නේ යම් තරම් ස්පීඩ් එකකින්ද වේගයකින්ද අප්‍රමාදීවද දැන් ඔය පිටුට මේ වෙලාවේ ඔය පිටුට ඔළුවේ ගින්නක් ඇවිදිනවා. ඔය පිටුට කියනවා පොඩ්ඩක් ඉන්න තව විනාඩි 10යි තියෙන්නේ තව විනාඩි 5යි තියෙන්නේ බණ හලෙන්නම් කියලා. ද නැත්තම් පණ කඩාගෙන එළියට ගිහලා නිවා ගන්නවා. බණ අහන්නවත් ප්‍රමාද වෙන්නේ නැහැ ඔය පිටුටගේ ඔළුවේ ගින්නක් තියෙනවා. සංසාර ගින්න කියන එක ඔළුවේ පත්තු කරගන්න. නිකන් එහෙට මෙහෙට ටැග් ගහි මම ඔකට කියන්නේ ටැග් ගහනවා කියලා. එහෙට මෙහෙට වෙලා බිත්ති වලට මෙහෙම හේතු වෙලා ඔළුව කස රිලව් වගේ කල්පනා කර උඩ බලාගෙන රිලව්ත් එහෙමනේ ඔළුව කහනවා කල්පනා කරනවා. අපේ මිනිස්සුත් එහෙම. පන්සලට ගිහලා ඔළුව කහනවා කල්පනා කරනවා. මේ දත් මැද උණ හොදන්න පෑ ගණන් නාන්න පෑ ගණන් ඇඟ ඌවට වෙලාව ගන්න එපා ලොකුවට. ඔය හැමෙන් ඇඟේ තියෙන කුණු ටික අයින් කරගන්න. දත් ටික සුද්ධ කරගන්න. මේ දවසේ පැයක් නාලා, පැයක් කාලා, පැයක් ඇඟත් එක්ක ඔට්ටු වුණොත් මේ අසත්පුරුෂයත් එක්ක අපි කොහොමද නිවන් දකින්නේ? ඒ ඔක්කොටම විනාඩි 10ක් විතර අයින් කරයි.
කන්න බොන්න මේ හුරතල් වෙන්න එපා ටට්ටක් ගාලා කන්න කාලා දුවන්න නෙමෙයි කාලා නවතින්න මේ කාලේ ඉතුරු කරගන්න එහෙට මෙහෙට වෙලා කල්පනා කර කර පාවි ඉන්න ජීවිත නෙමෙයි වේගෙන් වැඩ කරන ඍජුව වැඩ කරන ජීවිතය හඳුනාගත්ත ස්පීඩ් එකෙන් බරට අඩිය තියෙන හොඳට ජීවිතේ තේරුම් ගත්ත දක්ෂ චරිත බවට පත් වෙන සක්කෝ දක්ෂ වෙන්න උජූච ඍජු වෙන්න සූජුච වඩා ඍජු වෙන්න සුවච කීකරු වෙන්න මෘදුත් ඍජු වුණාට කමක් නැහැ මෘදුත් වෙන්න කොහොමේවා නේද එනිසා බුදුරජාණන් වහන්සේගේ අවසාන බුද්ධ වචනය මුළු සම්බුද්ධ ශාසනයම කැටි කරලා මේ කිව්වේ මහණෙනි අවසන් වතාවටත් මම ඔබව අමතමි එහෙම කිව්වනේ මහණෙනි මම ඔබව අවසන් වතාවටත් අමතමි වය ධම්මා සංඛාර අප්පමාදේන සම්පාදිත මේ සියලුම සංස්කාරයන් නැසෙන සුළුයි. ඒ නිසා මේවත් එක්ක මේ මගේ මලකඳ ඉස්සරහවත් අඬන්න එපා කියලායි කිව්වේ. වෙන එකක් නෙමෙයි. මං මැරුණා මං පිරිනිවන් පෑව කියලාවත් මගේ පින්වත්නි මේ ඉස්සරහවත් අඬන්න එපා. වය ධම්මා සංඛාර සංස්කාරය උනන් නැසෙනවාමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරගෙන අඬන්න දොඩන්න නෙමෙයි සංවේගය උපදවා ගන්න. අනේ දෙයනේ මේ ශාස්ත්‍රුන් වහන්සේගේ ස්කන්ධත් පරිනිර්වාණයට පත් වුණා නම් අපි ගැන කවර කතාවද කියලා ඊතර වෙලා යන්න. ඊතර වෙලා යන්න. ඒ සඳහා ඔබට මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණු කුසලයත් ඒකාන්තයෙන් මේ උතුම් ධර්ම දේශනාවෙන් රැස් වුණු ධර්මඥානය ඒකාන්ත පාරමිතාවක් වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම්පිරේවා මේ මනුස්ස ජීවිතයේ වටිනාකම මනාව හඳුනගෙන නැවත මේ භවයේ භවගාමී ගමනේ නොයන්න සීපත් කලාකාරයේ කුසල් කරගෙන සීපත් කලාකාරයෙන් අප්‍රමාදීව විහාරස්ථාන විහෙර විහාර ඇසුරු කරගෙන ලැබිලා තියෙන මේ සංඝ සම්පත ප්‍රයෝජනෙට අරගෙන ධර්මතාවයන් පිළිබඳව පරීක්ෂා බලබලා කල්පනා කර මේ ධර්මතාවයන්ගේ රහ තේරුම් අරගෙන ගිහි ජීවිතයේ තියෙන නිස්සාර බව තේරුම් අරගෙන කෙලවර කනත්තක් ඇති මේ ජීවිතය කෙලවර මරණයේ කෙලවර වෙන මේ ජීවිතය නිස්සාර බව දැනගෙන තුම් නිවනින් සුවසේම නිවී යන්නට ඔබට මේ කුසල් පාරමී වේවා පාරමී ශක්තියක් වේවා පාරමී දම් පෙරේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමු ධර්ම දේශනාව අවසන් කරන්න ආකාසට්ටා ච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි